තණ්හා මාන දිට්ඨි. මොකද අදන්න? ලොකු මහත්තයා හම්බෙන්න කියලා අද මට ඉන්ටර්විව්. හා මං හිතන්නේ අර අලුතෙන් ගන්නවා කියපු පියන්ට වෙන්න ඇති. ඔව්. මේ මොකද්ද නම? පියතිලක. පියතිලක. හැබැයි ඉතින් ඔය බෑර්තුවට 3-4 දිනක්ම ආවා. මම බොස්ට ගිහලා බලන්න. මොකද බොස් මං කියන්නේ අහන්න. අනේ ලොකු උදව්වක්. ඇත්තමයි ලොකුම උදව්වක්. මම දැක්ක ගමන් තමුසේ බොහොම අයින්තක මිනිහෙක් කියලා හිතුවා. ඒකයි මේ උදව් කරන්න හිතුවේ. හැබැයි ඉතින් පහු වෙනකොට කොහු වෙන්න බෑ. අනේ නෑ සර්. මං අවුරුදු ගාණක් වැඩ කරපු තැන කොම්පැනිය වැහුවනේ. ඒකයි මේ ආවේ. ඕනයි ඉතින් මම වැඩ කරපු තැන කෙනෙක්ගෙන් ඇහුවා නම් කියයි මං ගැන විස්තරي. බලමු අඩු බඩු මොනවද කියලා උළුහාල් මේ ඇති තියෙන ඕනේ next කරද මුංගු අරාබු නැති අපෝ විදිපාත් තියෙනවා ඇති ඒ ගොරක නම් නැත කහ කුඩු නෙමල් අඩු බඩු විතරද ගේන්නේ? මොකද කිව්වේ? නෑ මේ අඩු බඩු විතරද ගේන්නේ? එමේ ගෙදර තුග බඩු කඩයක් දාන්නද? නෑ ඉතින් මං කිව්වේ අඩු බඩු විතරක් ගේන්නේ නැතුව අවශ්‍ය හැම දෙයක්ම ගෙනාව නම් හැම සතියෙම යන්න ඕනේ නෑනේ. දැන් තමුසේද කඩේ යන්නේ මමද? යකෝ මේ ගෑනුගෙන් කිසිම වෙලාවක හොඳක් අහන්න වෙන්නේ නෑනේ. දැන් දාඩිය පෙරාගෙන වෙන ගෑනු ගෙවල් වලට බඩු ගේනවා. තමුසෙට එහෙම වෙන්න ඉඩ තියලා තියෙනවද මම? මම හැම බඩුවක්ම අඩුපාඩුවක් නැතුව ගෙදරට ගේනවනේ. ඒ කරලත් තමුසෙලාගෙන් හොඳක් අහන්න නෑනේ.
නිමල් ආරියපාල මාමලා ගෙදර ලාබිට වට්ටක්ක තියනවද? ඇයි වට්ටක කණ්ඩ ආසද? මං ඔන්නම් ගේන්න. මොකද hina වෙන්නේ? නෑ ඒ ගෙදරේ කොටුවේ වට්ටක්ක ලාබිට තියනකම්ම අපිට වට්ටක්කයි බතුයි දෙන්න කියලා සිතු කියනවා. යකෝ ඔකට ගහන්න බෑ කනට. වට්ටක්ක. මේ නිමල් ඒ ලාබිට වට්ටක්ක තිබුණාට කමන්නේ අද නම් ගේන්න එපා. මේ දවස් ටිකීම වට්ටක්කයි බතුයිනේ. මං ගෙන්නකෝ හැම් බේකන්. අනේ මේ හැන් බේකන් නැතුණාට කමක් නෑ. මට නැති වුණත් කමක් නෑ දරුවට හොඳට කන්න දෙන්න ඕනේ. ඒ ළමයි හැදෙන ළමයි. ඒ ළමයිට හොඳට කන්න බොන්න දෙන්න ඕනේ. සමේ කෝලේ ඔක්කොම චෙක් කරලා ඔව් ඔක්කොම චෙක් කරලා හරි මේ පියුමේ මේ ගොඩක් අරන් ගිහලා චෙක් කරලා බලන්න හරි මම චෙක් කරා මට අප්ඩේට් එකක් දෙන්න වරුණේ very busy වගේ නේ නෑ නේ මල්ලා මේ පොඩි අඩිස් වැඩක් මේ අර අලුතෙන් ගත්ත පියතිලකය ඔව් පට්ට අහිංසක පොරක් බං ඔගේ ලයිෆ් ස්ටෝරි එක මට කිව්වා හරිම දුප්පත් එකේ මට හරි දුකයි බං ඇත්ත මම දැක්ක මිනිහා නිතරම නිමල්ලායවට දෙවට ඉන්නවා මේ මම හිතුවේ මේකට එන්න කලින් මිනිහා නිමල්ලායව හොඳට අඳුරනවා කියලා පිස්සුද බං මං අඳුරන්නේ උගේ වැඩේම හැමතිස්සෙම මගේ වටේ දැවටි උගේ දුක ගැන කියන එක තමයි. ඔන්න අදත් මේ උගේ වයිෆ්ට සනීප නැහැ කියලා රුපියල් 1000ක් මගෙන් ඉල්ලුවා පාමසියෙන් බේත් ගන්න. ඉතින් මා ළඟ ඇති 1000ක් නැහැ නේ මේ ඔයාලගේ නැද්ද රුපියල් 1000ක් වගේ ගන්න. 1000ක් කොහෙද නිමල්ලාය මගේ ළඟ 500 500ක් නම් ඇතිද? ඒක දීයන්. ඈ? ඒක ඉතින් දීයන්. මේ ඒක දෙනකොට අනිත්තුන්ට පේන්න දෙන්න එපා. මොකද පියල්ලත් එක්ක ගනුදෙනු කරන එක අපේ තනතුරු වලට හරි නෑ. මුන් වෙන දේවල් හිතයි. ඒකින්ද 500 දුන්නා වැඩි කතා බහක් නැතුව ෂේප් එකේ යවපන්. හරි? කවන්නේ නැද්ද? ගමන් නෑ බං. මාර්සියද්ද දන්නේ. පිටිර. ඔව්. නිමල් මහත්තයා. මේ මම මේ තමුසෙට හිතවත් ඉන්න කියන්නේ අර වරුණ කාර්යයත් එක්ක වැඩි බචනෙට යන්න එපා. එන්නම අරිසිකාරය. 50ක් හරි කොටා ගන්න බලන්නේ. නෑ. එහෙමද? ඔව්. මගෙන් රුපියල් 500ක් ඉල්ලගෙන ඉන්න තාම දුන්නේ නෑ. මම ඊට පස්සේ අද කිව්වා තමුසේගේ වයිෆ්ට අසනීප වෙලා පාමසියෙන් බේත් ගන්න යන්න මගෙන් රුපියල් 500ක් ඉල්ලුවා. ඒ 500 තමුසෙට දෙන්න කියලා. ඒක නිසා දැන් තමුසේ එමීට ගිහිල්ලා ඉල්ලන් ඇවිල්ලා ඒකේ ෂේප් එකේ මට දෙනවා ඈ. ඉතින් ෆයිල් එක. මේ වැඩි කතා බහට යන්න එපා. ගිය ගමන් කියනවා නිමල් මාත්‍යාගේ 500 දෙන්න කියලා ගත්තා ආවා. මේ ගත්තා ආවා. ආවා. මේ දැන් ඉතින් ඔය තමුසේ උදේ ඉඳලා බයිලා නම් එයාටයි මෙයාට යනවා නේ. මාන්සි ඇතිනේ. දැන් කඩේට ගිහලා ප්ලේන් ටිකක් බීලා සිගරට් එකක් බීලා රෙස්ට් එකක් අරන් එනවා. කවුරු හරි ආවොත් කියනවා පාමසිට යනවා කියලා. මං කිව්වා කියනවා. ලොකු දව්වක් සර්. ඔන්න බලනවා. උදේ ආපු ඉලේ ඉඳන් වැඩ කන්දරාවක් කරාම. ඔන්න බලනවා ඉතින් අපි වගේ මිනිස්සු ආශ්‍රය කරන එකේ වාසිය. හැබැයි ඉතින් මතක් කරන්න බෑ.
ඕන්න මට දෙන්න තිබුත් දිනනවා. මොකද්ද? සිගරට් එකක් ගේන්න. අම්මේ ඇයි අම්මේ මට බොරු කිව්වේ? මං ඇහුවාම අම්මා කිව්වනේ කෑවා කියලා. ඉතින් මේ දංකුඩ බෙදාගෙන තියෙන්නේ. අනේ පුතේ මේ රොස් වෙච්ච දංකුඩ හරි රහයි. මං පොඩි කාලෙත් කන්න කැමති මේවා. මාව රවට්ටන්න එපා අම්මේ. පොඩි කාලේ සැප විඳපු අම්මා දැන් දුක් විඳිනවා කියලා ආච්චිය දැන් හොඳට මැඬුවා. මං දැක්කනේ. අම්මලා එහෙම තමයි. දරුවෝ සුරසැප විඳිනවා බලන්න තමයි අම්මලාට ඕනේ. කුලීකාරයෝ අපිට වඩා සුරසැප විඳිනවා. අම්මේ තාත්තගේ පඩිය කොච්චර විතරයිද? අනේ පුතේ මං තාත්තව බැඳලා දැන් අවුරුදු 15ක් වෙනවා. මං තාම දන්නේ නැහැ තාත්තට කොච්චර පඩි ලැබෙනවද කියලා. අම්මා හොඳ වැඩි. මම වගේ නයි ඉතින් ධනි. ලෝභකමයි කපටිකමයි පිරුණු මිනිස්සු ඉන්නවා. ඒ තාත්තා වගේ ලෝභ කපටි මිනිස්සෙක් මම මේ ලෝකේ කොහෙවත් දැකලා නැහැ. දුමි මොන වුණත් ඒ වගේ තාත්තට ගරු කරලා කතා කරන්න ඉගෙන ගන්න. තාත්තලා දැනගන්න ඕනේ දරුවන්ගේ ගෞරවය රැක ගන්න. යනවා යන්න මෙතනින්. තණ්හා මාන දිට්ඨි මත පීතරක අර ටයිප් කරපු ලියුමක් මේකේ දාලා තියෙනවා. මේක කොහොම පොඩකින් මේක දෙන්නකෝ මේ ශානිකා මිස්ටර්. පඩි බැංකුවට දාලා නේද? ඔව් මත දාලා. මගේ රුපියල් 500 ගන්න පුළුවන්ද? මොන 500ද? මොන 500ද කියලා අහන්නේ අර මේ එදා හදිස්සියට ෆාමසියෙන් බේත් වගේක් ගන්න ඕන කියලා මගෙන් රුපියල් 500ක් ඉල්ල ගත්තා. අන්න ඒක පීතිලක. ඒ වර්ණ මහත්තයා නිමල් මහත්තයාට දෙන්න තිබුණ සල්ලි වගේ යන්නේ මේ මොකක්? නිමල් මහත්තයාට නිමල් මහත්තයාට මන් දෙන්න තියෙන සල්ලි වගේ? ඔව් මං කවද්ද ওই මිනිහාගෙන් රුපියල් 500ක් ගත්තේ? ඈ? එදා නිමල් මගේ ළඟට ඇවිල්ලා කිව්වා පීතලකට ෆාමසියෙන් බේත් වගේක් ගන්න රුපියල් 500ක් ඉල්ලුවා කියලා. ඉතින් මේ මිනිහා ළඟ නැති හන්දා මගේ ළඟ තියෙනවා නම් මට දෙන්න කියලා කිව්වා. ඒ හින්දානේ මං දුන්නේ. ඒ ආමුදුනේ මේ නිමල් මහත්තයා මට කිව්වේ වෙන කතන්දරයක් නේ. අයියෝ දුයි කොල්ල ලෑස්ති වෙන්නකො තරස් පුත් තුනා. මෙන්න තෑගි සල්ලි. මේක නෙමෙයි. ඒ හොටෙල් එකේ ප්ලේට් එකක් ගණන් ඇති නේද?
නෑ නෑ මගේ යාළුවෙක් ඉන්නේ මං කෝල් එකක් දුන්නා. ප්ලේට් එකක් නම් 1500ක්ලු. ඉතින් අපි තුන් දෙනාම යනවා. ඔය ඇද්ද? තිලා මේ රුපියල් 5000ක් තියෙනවනේ. 1500 ගානේ තුන් දෙනෙකුට 4500යි. 500ක් වෙයි වැඩිපුරක් තියෙන්නේ. ඒ වුණාට අපි තුන් දෙනාම කනවා. ඔයා බොනවා. හරි ඔය ඉතින් පඬිතනෝ ඉන්නවකෝ. දැන් අපි එක්කෙනෙක් 1500 ගානේ දෙනවනේ. ඈ අනිත් එක අර සිතුට කියන්න බෙදාගෙන අතක ගායින් නැතුව ලැජ්ජනොයි කණ්ඩ කියලා. නැත්නම් අපරාධනේ 1500. හැබැයි ඉතින් තමුසගේ 1500 ගන්න මට තකයක් නෑ. ඒකට උපරිම සාධාරණයක් ඉෂ්ට වෙයි. හෙලෝ හෙලෝ නිමල් හෙලෝ ඇහෙන්නේ නෑනේ මං හිතන්නේ සිග්නල් නැතුව ඇති. ඇහෙන්නේ නෑ. හෙලෝ ඇයි ෆෝන් එකට මොනවද උනේ? දැන් වා ටිකකට කලින් කතා කරේ. කාගෙන්ද කෝල් එක? මේ අනේ අර දුවත් එක්කන් එනවාකෝ පරක්කු වෙනවනේ යන්න. දැන් මොකද සර් අපි කරන්නේ? කපටියොත් දැක්කා මේම කපටියෙන් නම් දැක්කේ නෑ මගේ ජීවිතේට. හවස වෙඩින් එකට යන්න ඕන කියලා රුපියල් 5000ක් ඉල්ල ඔෆිස් එක පුරාම ඇවිද්දා. මගිනුත් ඉල්ලුවා. මං ඊ හවසම සල්ලි ටික අරගෙන පවුලට දීලා තිබුණේ. ඊයේ බැංකුවට පඩි දාලා අද ණය ඉල්ල වටේ යනවා. පුදුම කාලකන්ණියෙක් අයිසේ. කාගෙන්වත් ණය හම්බුන්නේ නැහැ කියලා ඔන්න අප්සෙට් එකේ ගියේ. මේ ඔෆිස් එකේ ඉන්න කෙනෙක් ওই මිනිහට රුපියල් 50ක්වත් දෙයිද? කපටිකමයි බොරුවයි වංචාවයි උතුරනවා. මං හිතුවේ පීතිලක මිනිහා ගැන කලින් ඉඳලා දන්නවා කියලා. නෑ සර්. ඔෆිස් එකට ආපු මුල දවසේ මාතුර ගත්තේ. එහෙනම් ඉතින් මොකටද හැම වෙලාවෙම මේ මිනිහාගේ වටේ කැරක් කැරක මේ මිනිහාගේ හැම දෙයකටම ගොට්ට අල්ලන්නේ? මාව මෙහෙට ගත්තේ මහත්තයානේ. ඒක කොහොමද වෙන්නේ පීතිලක? මේ ඔෆිස් එකේ වියන් කෙනෙකුට වේකන්සි එකක් තිබ්බා. ඉතින් මේ වේකන්සි එකට කීප දෙනෙක්ව ඉන්ටර්විව් කරලා තමයි තමුසෙව ගත්තේ. මම නම් දන්න විදිහට ඒ ආපු හැමෝගෙම කලින් තැනක වැඩ කරලා එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ තමුන්ට විතරයි. ඒ හින්දායි තමුසෙව තේරුනේ. නෑනේ සර්. නිමල් මහත්තයා ලොකු සර්ට කිව්වලු මාව ගන්න කියලා. දැන් කවුද ඒ කතාව කිව්වේ? පීතිලකට බොස් කිව්වද? නිමල් මහත්තයා කිව්වේ. මිනිහා මේ ඔෆිස් එකේ ඉන්න හොඳම විස බීජ කියලා බොස් දන්නවා. බොස් ඔය මිනිහව ගණන් ගන්න නෑ. මිනිහා කරලා තියෙන්නේ මොකක්ද දන්නවද? පීතිලකව ගුණාට අන්දලා. මේ ඔය මිනිහව ළඟින් ආශ්‍රය කරනවා නම් තමුසේ හොඳට පරිස්සම් වෙලා ඉන්නවා. ඔය තමුන්ට නොදැනීම තමුසේ ඇඳගෙන ඉන්න ඇඳුමත් කාට හරි උගස් කරන්න බැරි නෑ. ඒකට මිනිහා මේ ළමයා කොහෙද ගියේ පාර? කොහෙද ළමයෝ ගියේ? අනේ අම්මේ මට නම් බෑ බස් එකේ මගුල් ගෙදර යන්න. හරි. ඔයා නහයෙන් අරින නිසා තමයි තාත්තයි මමයි බැංකුවට ගියේ. වාහනේ කැන්ඩල් ලොකු ගාණක් යනවනේ. අර කෝකිලයට ණයට දෙන්න තිබුණ සල්ලි වලින් තමයි තෑගි දෙන්න ගත්තේ. හරි ඕවැම වැඩක් නෑ. කොහොමද ඉතින් තාත්තා ගාව සල්ලි නෑනේ. දැන් බැංකුවට ගිහින් මොනවද උනේ? පඩි සල්ලි තාම වැටිලා නැහැලු. තාත්තා ඔය ගියේ ළඟ සල්ලි ගහක් තිබිලා වෙන්නේ නැති. අපි මෙතන තියලා ඒ සල්ලි ගහෙන් සල්ලි අරන් එන්න වෙන්නේ නැති නේද? නෑ පුතේ. යාළුවෙක්ගෙන් ණයට ඉල්ල ගන්න ගියේ. ඔයා කොහෙද ගියේ? මම මෙතන ඉන්න කිව්වම. ගියේද? ගියේ තාත්තගේ හොර වැඩ අල්ල ගන්න.
අම්මා දන්නාද? තාත්තට වෙන බැංකුවක account එකක් තියෙනවා. ඉතින් පඩි සල්ලි හැම ඒකට වැටෙන්නේ. තාත්තා ගියේ දැන් ওই සල්ලි ටික අරන් එන්න. මොනවා? මන් දන්නේවත් නැහෙනේ. අම්මා මොනවද දන්නේ? අම්මගේ නොදුනවත්කම හින්දා තමයි තාත්තාද ওই දේවල් කරන්නේ. ඔයා තාත්තා පස්සේ ගියා කියලා තාත්තා දැක්කද? නෑ. එන ඒ විදියට මෙන්න. අපි යන්නේ මගුල් ගේකනේ. මේ ගමන හිත හොඳින් යන්න ඕනේ. තණ්හා මාන දිට්ඨි. හෙලෝ මේ මම නිමල් බා නිමල් ඔව් මේ හෙට මොකද කරන්නේ ෆ්‍රීද එල අපි අර මැච් එක බලන්න සෙට් වෙමුද ඈ ඔව් මම උදේ පාන්දරම උඹලා ගෙදර එන්නම් ඇවිල්ලා පොඩි නීට ෂොට් එකකුත් දාගෙන වැඩේ පටන් ගමු මේ අනිත් එක බං අර පොඩි කේස් එකක් තියෙනවා මට කියන්න. ඔව් අර වරුණේයි මේ අර අලුතෙන් ආපු පියතිලකයි. එච්චර හරියන්නේ නැහැ. උන්ට ළඟදිම ගේම් එකක් දෙන්න ඕනේ. ඔව් මං ආපුවම විස්තරේ කියන්නම්කෝ. හරි? ඕකේ. මං එන උදේ මෙනවා. රයිට්. හරි. Teeth හැදුවනේ. Very good. ඊළඟ ටික ගන්න. කොහොපදීනි? දාලා තියෙන්නේ බීලා බලන්න. ඉතින් අතට තියෙන ටිකක් දුන්නා නම් ඉවරනේ. නාට්‍යයටමයි පුරුදු වෙලා තියෙන්නේ. දුවයි මමයි අතට අරන් තමයි තේ බොන්නේ. අදවා නිවාරු නිසා සීන් ටිකක් දාලා තේ බොන්න හිතුණා. හරි ඉතින් දැන් 20 කේරි 10ටයි 3ටයි තේ හම්බෙන්නේ සීනි දාලානේ. ඒකයි මම මේ ගෙදෙද්දි අතට තීන් ටිකක් කරන් කාලා තේ බොන්න හැදුවේ. ඒක මදි ගමන් නෙමෙයිනේ. මේක නෙමෙයි. මොකද්ද ඔෆිස් එකේ ප්‍රශ්නයක් කිව්වේ? අර අලුතෙන් ආපු පියතිලේ කියලා ඉන්නේ. ඌ අරුණයට මං ගැන කේලමක් කියලා මට විරුද්ධව. මම දෙන්නටම බැන්නා. ප්‍රශ්නේ අන්තිමට බොස් ළඟටම ගියා. බොස් බැන්නේ ඒ දෙන්නටද ඔයාටද? බොස් ඉතින් උන්ට මොකක් කිව්වේ නෑ මට හොඳටම බැන්නා. එහෙනම් ඉතින් ඔයාගේ අතේ තමයි වැරද්ද ඇත්තේ. අනේ නොදන්න දේවල් කටනොදා ඉන්න ඕයි. සති දෙකකට තුනකට සැරයක් මොකක් හරි ප්‍රශ්නයක් දාගන්නවා. එක්කෝ ඔයා හරි ඒ සේරම වැරදි. එක්කෝ ඒ සේරම හරි ඔයා වැරදි. ওই විදිහට ඔතන වැඩ කරන්න පුළුවන්ද නිමල්? අනේ මේ ඇයි පුතේ? ක්ලාස් ගිය ගමන්ම ඇවිල්ලා? අද ක්ලාස් නැද්ද? මම ක්ලාස් යන්නේ නැහැ. ඇයි? ඉගෙනීමට වඩා ආත්ම ගෞරවය ලොකුයිනේ. ක්ලාස් ටීචර් ළමයි ඉස්සරහා මොන හරි කිව්වද ඔයාට? මොකක්ද මේ ජීවිතේ තේරුම? හැම දෙයකටම මුල අම්මා තමයි. මම මොනවද කළේ? ආච්චි මාව හෙට ගන්න හැදුවම අම්මන් මෙහෙ තියාගත්තේ මාව. ගෑනු ළමයි එහෙම එක තැන්වල තියන්නේ නැහැ පුතේ. ගෑනු ළමයින්ට තාත්තගේ අම්මගේ රැකවරණය ඕනේ. මෙහෙ හිටියයි කියලා මට ලැබෙන්නේ අම්මගේ රැකවරණය විතරයිනේ. යකෝ මේ වගේ කුම්මැහියන්ටත් ඉර පායනවනේ.
අද මැච් එක තියෙනවා කියලා ඔයා සුසිතලා ගෙදර යනවා කිව්වා නේද? අපි ගෙදරකට යන්නේ මනුස්සකමටයි හිතවත්කමටයි. මුන් හිතන්නේ මුන්ගෙන් කණ්ඩ යනවා කියලා. ඇයි? සුසිත මොන හරි කිව්වද? නව් කිව්වේ නෑ. ඔය ගෑණි කිව්වා මං ගෙදරට ගොඩ වෙනකොට මයෙන් ආනා ගෙදර ටීවී එක කැඩලාද කියලා. යකෝ පෑ ගානක් හිටියා නිකන් ප්ලේන් ටිකක් දුන්නේ නෑනේ. ප්ලේන් ගෙදර ටීවී එකක් තියෙදි මොකට ධනේ ගෙවල් ගානේ යන්නේ? අනිත් එක ඔයා දවස් 30ෙම ඉන්නකොට මිනිසුන්ට දවල්ට කන්න දෙන්නත් වෙනවනේ. ඒක තමයි මේ ගෑනිට තියෙන ප්‍රශ්නේ. මේ ගෑණි මයෙන් අහනවා සිතූටයි වසන්තිටයි කෑම දෙකක් බැඳලා දෙන්නද කියලා. අනේ යන්නේ විරි ලැජ්ජ නැති වැඩ කරන්නේ. ඔයා මාව විතරක් නෙමෙයි අර දරුවවත් ලැජ්ජ කරනවා. ඒ ගෑණි එහෙම කියලත් මම hina වෙලා නිකන් හිටියා. මගේ තමයි වැරද්ද. ඉතින් ඊට පස්සේ බැනලා එලෝ ගත්තද? නෑ එහෙම වුණේ නෑ. මම නිකන් තුසිතයාගෙන් ජොලියට වගේ ඇහුවා මචං අපි මේ ෂොට් එකක් අරගෙනම මේ මැච් එක බලමුද කියලා. මෙන්න යකෝ මේ ගෑණි යක්ෂණියක් වගේ ඇඟට කඩාපැන්න. තුසිතයා වචනයක් කතා කළේ නෑ. ඔහේ ගල් බූතයා වගේ හිටියා. ඕන්නේ යාළුවෝ. මං දැන් ওই වගේ දේවල් වලට හිත රිද්ද ගන්නේ නෑ නිමල්. මං දන්නව දැන් හදන්න බෑ කියලා. පුළුවන් නම් අර කාමරේට ගිහලා බලන්න. අර දරුවා අඬන්නේ ඇයි කියලා. දරුවා අඬනවා? ඔව්. දුව අම්මගෙන් අහපුවම ඔයා කොහෙද කියලා කාමරේ අඬ අඬ ඉන්නවා කිව්වේ. ඒ මොකක්ද උනේ? ඔන්න මං තාත්තව ලොකු බරකින් නිදහස් කරා. මොකද්ද? මං අද ඉඳන් ක්ලාස් යන්නේ නෑ. එහෙම කොහමද? ක්ලාස් නොගිහිල්ලා? ඉස්කෝලේ උගන්නන්න ටික ඇති. නිකන් පන්තියක් කරනවා කියලා ආරංචි වුණොත් මං ඒකට යන්න. මේ ළමයා මේ මගේ යකා අවසන් නැතු ක්ලාස් යන්න ක්ලාස් නොගින් ඉගෙන ගන්න පුළුවන්ද? මාස 4ක් තිස්සේ ෆීස් ගෙවලා නැහැ. ටීචර් උනත් මෙහෙම ඉවසයිත් තාත්තේ. දැන් ඒ ගැන මොකද කිව්වේ? තාත්තේ මිනිස්සුන්ට එහෙම කතා කරන්න එපා. වැරද්ද තියෙන්නේ තාත්තගේනේ. ඔව් ඉතින් අම්මටයි දුවටයි මගේ හොඳ පේන්නෙම නෑනේ. කොච්චර කලක් පේන්නේ වැරදි විදිහටමයි. තාත්තේ අපි එදා වේල කන්න නැති තරමටම අසරණද? එහෙමනම් ඉතින් මං ක්ලාස් යන එක වැරදීනේ. හරි ඉතින් එහෙමනම් ආච්චිලා දිහා යන්නකෝ. ආච්චිට ගොඩාක් ආදරේ. ආච්චි වාට හොඳට සලකයි. හැබැයි ඉතින් මට ටිකක් බනි. ඒකට ප්‍රශ්නයක් නෑ. ආච්චි මේ ගොඩාක් සල්ලි දෙයි ඉවර එකටම. වසන්ති මනුස්සයවත් මැරිලාද? හිටියත් මැරිලා වගේ තමයි. ඔයාගේ ඇඩියාව නවත්ත ගන්නවද? මෙන්න තියාගන්නවා. මේකනේ වසන්ති ඕනෑම ස්වාමි පුරුෂයෙක් කැමති තමන්ගේ භාර්යාව ලස්සනට ඉන්නවට. කිසිම ස්වාමි පුරුෂයෙක් කැමති නෑ තමන්ගේ බිරිඳගේ කනකර පාළුවට තියනවට. තමන්ගේ ස්වාමි පුරුෂයා ගල් කැටයක් දුන්නත් හොඳ බිරිඳකට ඒක මැණික් කැටයක් වගේ වෙන්න ඕන. ඔය කතාවට කියනවනේ බිරිඳට ස්වාමි පුරුෂයා දෙවි කෙනෙක් වගේ වෙන්න ඕන කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ ඔයාට ඒක උගන්වලා නෑ. ඒකයි. ඒ පාර පැත්තකින් දෙමව්පිය ඇදලා ගත්තද? ආ? දෙවි කෙනෙක්. මගේ කට අවුස්ස ගන්න එපා. මේ මගේ කරපාල උනාට කමන්නේ. ඔය ඉමිටේෂන් මාලේ තමුම්ම තියාගන්නවා. මේකනේ වසන්ති ලිඳේ ඉන්න ගෙම්බ හිතාගෙන ඉන්නේ ලිඳ තමයි ලෝකය කියලා. දැන් ඔය රටේ ගෑනු හැම කෙනෙක්ම පළඳගෙන යන්නේ රත්තරන්ද? නෑ.
ඔය ජේත්තුවට පළඳගෙන ගියාට භාගෙට භාගයක් ඉමිටේෂන්. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඉමිටේෂන්ද රත්තරන්ද කියන එක නෙමෙයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මං ලැජ්ජ වුණ එක. ඔය මාළු ගෙනත් දීපු දවසේම කිව්වනම් ඕක ඉමිටේෂන් කියලා අද මං ওই වැඩේ කරන්න යන්නේ නැහැ. හොඳ වැඩේ ස්වාමි පුරුෂයාට හොරේ මේ වගේ වැඩ කරනවට. ඔයා මට නිකමනවක් කිව්වද මේක උගත් තියන්න යනවා කියලා? නෑනේ. මං ඕක තියන්න කී මගේ උමනාවක් නෙවෙයි. දරුවගේ ක්ලාස් ෆීස් දෙන්න. ඒ දරුවට මාස 4කින් ක්ලාස් ෆීස් දීලා නැහැ. ඒ දරුවා මෙතන කියනවා දරුවගේ තාත්තට ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. මං වෙන මොනව කරන්නද? හරි. දැන් වෙච්ච දේ වුණා. දැන් ළමයා ක්ලාස් ෆීස් ගෙව්වද? ගෙව්වා. මගේ කරාබු දෙක තියලා ගෙව්වේ. හොඳයි ඒක හොඳ වැඩක් නේ. තාත්තා කෙනෙක් විතරක් නෙමෙයි අම්මා කෙනෙකුත් දරුවන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. හැබැයි ඉතින් සල්ලි ඉතුරු වෙලා තියෙනවා නම් ඒක මට දෙන්න. නැත්නම් ඒකත් ඔයා නාස්ති කරගනි. තණ්හා මාන දිට්ඨි 35000යි. තාත්තයි අට. account වල balance බලනවද? ඔය ඉතින් නතු මේ අල්පු දෙට්ටය. balance ටික වැඩි වෙනකොට සතුටක් දැනෙනවද නිමල්? ඒකනේ වගේ විනෝදාංශේ. වාට පුදුම මානසික සුවයක් ඇති නේද? ඔයාට කතාව කිව්වේ ඔයාගේ අර මහ ලොකු පඬිත මලයාද? එයා කිව්වද මේ ඔය සල්ලි පොදි ගහනකොට මට ලොකු මානසික සුවයක් ලැබෙනවා කියලා. එයාට කියන්නකෝ ඔය මානසික උපදේශන සේවාවක් පටන් ගන්න කියලා. මරු එයාට ෂෝක් එකට ගලපෙනවා. මේ මන් දෙයක් කියන්න ආවේ. මොකද්ද? මං රට යනවා. රට යනවා? යකෝ මෙච්චර කාලයක් ඔයා මට මේ කිව්වේ නෑනේ. කසාද මනුස්සය අමතක වුණාද? පහුගිය අවුරුදු 15ටම ඔයා එපා කියපු කිසි දෙයක් මං කළේ නෑ. හැබැයි මේ තීරණේදී නම් ඔයා එපයි කිව්වත් මං ඒක වෙනස් කරන්නේ නෑ. මට කෙල්ලගේ අනාගතය හදන්න ඕනේ. ඒ දරුවට උගන්වන්න ඕනේ. හරි ඉතින් ඒක ඔයාගේ කැමැත්තනේ. මං එකට අකමැති වෙන්නේ නෑ. මට ඔයා විශ්වාසයි. මං දරුවා බලාගෙන ඉන්නවා. දුවෝ මෙහි තියලා යන්න බෑ. ඔයත් දවසේ තිස්සෙම ගෙදර නෑ. ගෑනු ළමෙක් එහෙම හදන්න බෑනේ. මං අම්මට බාර දීලා යනවා. ඔව් ඒකත් හොඳයි. මොකද නැන්දම්මා දරුවට ආදරෙයිනේ. හැබැයි ඉතින් නැන්දම්මටත් කීයක් හරි එවන්න වෙයි. මං ඒක පිළිවෙලට කරන්නම්කෝ. සල්ලි වන්න වෙන්නේ අම්මට. එතකොට කසාද මිනිස්සයා? කසාද මිනිස්සුන්ට රස්සාවක් තියෙනවනේ. මට රට යන්න වියදම් කරන්නේ මල්ලිලා. ඒගොල්ලන් කියන විදියට හැමදේම කරන්න සිද්ධ වෙනවා. හොඳයි. එහෙමනම් ඉතින් ඔය නිකන් ඉන්න ගමන් රට ගිහිල්ලා කසාද බැඳපු මිනිස්සෙක් ඉන්නවා කියලා විතරක් කල්පනා වුණොත් මටත් කීයක් හරි යවන්න. හොඳයි. දැන් බීතිලක මොනවද කරන්න හිතාගෙන ඉන්නේ ඉස්සරහට? කුලී වැඩක් හරි හොයාගන්න බැරි වෙන එකක් නෑ සර්. හැබැයි ඉතින් බැරි වෙලාවත් අපි වැරදිකාරයෝ වුණොත් අපිට හිරේ යන්න පවා සිද්ධ වෙයි නේද සර්? බය නැතුව ඉන්නවක බීතිලක. ඔය ඔෆිස් එකේ වැඩ කරන හැමෝම දන්නවා අපි දෙන්නම අහිංසකයි කියලා.
හිත කලබල කරගන්න එපා. හෙත් කවුද වරුණ මහත්තයෝ අපි දෙන්න වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඉන්නේ. අපි දෙන්නම ඉන්ටඩි. හැබැයි වරද කරපු මිනිහා තාම යහතින් ඉන්නවා. නෑ වීතිලක. මට හිතෙනවා තාම ඉක්මනට අපි දෙන්නට සාධාරණයක් ඉෂ්ට වෙනවා කියලා. සර්ුත් මට කතා කරා. සර් මොකෑ කියන්නේ? ඔය මුදල් වංචාව කරේ නිමල් කියලා සර්ටත් සැකයක් තියෙනවා. ඒත් ඉතින් ඒක ඔප්පු කරගන්න විදිහක් නැහැ. නිමල් මහත්තයා මේක කරේ අපි දෙන්නගෙන් පලිගන්න. දැන් ඉතින් ඔන්න ගොඩක් සන්තෝෂෙන් ඉන්නවලු. ගෙදර තනියමනේ ඉන්නේ. මේ ප්‍රීතිලක ඇත්තටම ওই මිනිහා කනවා බොනවත් දන්නෙත් නැහැ නේ. සර්ට කියන්න සර් දවස් පතා යාළුවෝ ගෙන්නගෙන බොනවලු. ඔය මිනිහාගේ සල්ලි වලින් නම් වෙන්න බෑ. ඔය ඉතින් මේ වටේ ඉන්න උන්ගේ සල්ලි තමයි. ඒත් ඔය මිනිහා ඉදන් කරලා කයි බොයි. ඔන්න එක යාළුවෙක්ට කියනවලු බෝතලයක් අරන් ඉන්න කියලා. තව යාළුවෙක්ට කියනවලු සෝඩයි සිගරට්ටුයි අරන් ඉන්න කියලා. ආයි තව එකෙක්ට කියනවලු රයිස් එකක් හරි කොත්තුවක් හරි අරන් වරින් කියලා. නිකන් බොණ්ඩත් හම්බෙනවා. නිකන් රෑ කෑමත් හම්බෙනවා. අනේ අම්මපා මෙහෙමත් මිනිහෙක් නම් අර කතාවක් කියලා තියෙනවනේ පීතිලක. කකුලුවා නටන්නේ වතුර එළිය රත් වෙනකල් විතරයි කියලා. ඔය පව් කරන මිනිස්සු හිතන් හිටියට ඒව පළ දෙන්නේ නැහැ කියලා කවදා හරි දවසක ඒව පළ දෙනවා. හෙලෝ අනේ නැන්දම් මේ ෆෝන් එක කට් කරන්න එපා අප්පා. අයියෝ අනේ අයියෝ මගේ ගෑනිත් නෑ දරුවත් නෑ කවුරුවක් කතා කරන්නෙත් නෑ නේ. ඉතින් මේ මට මොකද අප්පා උනේ? මොකද මේ උනේ? අයියෝ අනේ මාත් එක්ක කවුරුවක් කතා කරන්නෙත් නෑ. මට කතා කරන්න කෙනෙකුත් නෑ. මගේ ගෑනිත් නෑ. මගේ ළමයාත් නෑ. මට මොකද උනේ අප්පා? Halo? පියතිලක මම අඳුරන්න පුළුවන්ද? මම යකෝ නිමල්. ඔව් නිමල්. ඒ කාලේ හිටපු නිමල් තමයි. ඔව් ඒ නිමල් තමයි. දබ්බලා හිතුවා නේද මම ජීවිතාන්තය දක්වා හිරේ ගියා කියලා? නෑකෝ මං ආවා. දැන් අර වරුණයාට ප්‍රොමෝෂන් හම්බුණා නේද? ඌ තව තනතුරු වලට යන්න හිතේ ඇති නේද? මං යවන්නම්. මං ආයේ උඹලා ඔෆිස් එකට එනවා. ඇවිල්ලා තොපි කණෙන් ඇදලා එළියට දාන්නේ. බලාගෙන ඉඳපල්ලා.
වීරත්න මොකද්ද මේ එලි සද්දයක් කියන්නේ? ඒ කවුද පිස්සෙක් ඔෆිස් එක හස්සට රින් ගන්න හදලා සර්? පිස්සෙක්? ඔව් සර් මේ පිස්සු හිඟන්නේ. ඉතින් දැන් පිස්සු හිඟන්නෝ ගේට්ටුවෙන් ඇතුළට එනකල් අපේ සිකියුරිටිලා මොකද කරන්නේ? නෑ සර් ඒගොල්ලෝ එයාව එළියට ඇදලා දාලා. හරි හරි. පීතිලක මේ අර හන්දියේ තියෙන බේක් හවුස් එකෙන් මං කේක් එකක් ඕඩර් කරා. පුළුවන් ද කියලා අරන් එන්න? ඇයි සර්? සර් උපන්දින පාටියක් දුන්නනේ අපිට. ඔව් දුන්නා නම් තමයි. ඒත් මේ තව කීප දිනකට දෙන්න බැරි වුණානේ. යන්නකෝ ගිහලා අරන් එන්නකෝ. සර් මේකේ වැඩ කරන අය වෙනුවෙන් අපේ කට්ටියට ගොඩක් උදව් කරනවා. තමන්ගේ සල්ලි ගොඩක් වියදම් කරනවානේ. මගේ පහළ සේවකයෝ ගැන හිතන එක මගේ රස්සාවේ කොටසක් නෙවෙයි පීතිලක. සර් ඒක මගේ යුතුයකම. ඔව් සර්. ගිහලා අරන් එන්න. සර් එන්නකො පෙන්නන්න. සර් අර පිස්සා එන්නකො පෙන්නන්න. මොන පිස්සද? අර නිමල් මහත්තයා මෙච්චර කල් අතුරුදහන් වෙලා හිටියේ නිමල් මහත්තයා. අපේ නිමල් ඔෆිස් එකේ වැඩ කරා. ඔව් සර් අපේ ඔෆිස් එකේ වැඩ කරපු නිමල් මහත්තයා. ඊරත් අපිට බැරිද මිනිහට මොකද උදව් කරන්නේ? බෑ සර්. එයාගේ ඔළුව හොඳ නැහැ පිස්සු ඇදලා තියෙන්නේ. ඒ හින්දා අපි අඳුරන්නේ ගන්න. මිනිහා අඳුරන්නේ නැත්නම් ඔෆිස් එකට එන්න දැඟලුවේ. සර් එයා දැන් ඔය මොකක් හරි ඔෆිස් එකක් දැක්ක ගමන් ඒක අස්සට රින් ගන්න උත්සාහ කරනවලු. අනේ වන්දා. දැන් කවුද පීතිලකට ඕවා කිව්වේ? අර සිකුටි මල්ලි. අන්න එයා කිව්වේ. එයා කියනවා සර් නිමල් මහත්තයා පාරක් ගානේ හන්දියක් ගානේ බස් හෝල්ටයක් ගානේ ඇවිද ඉන්නවලු. කොහොම හරි ඉතින් මේ සිකුටි මල්ලි අලුතෙන් ආවේ. ඒ හින්දා එයා නිමල් මහත්තයාව අඳුරන්නේ නැහැ. මේ මිනිස්සුන්ට මොකක්ද අප්පුනේ? කොහොම හිටපු මිනිස්සෙක්. දැන් බලන්න සර්. සර් අපේ ඔෆිස් එකේ ලොක්කා. නිමල් මහත්තයා සර් එක්ක එකට ඉඳලා දැන් පාරක් ගානේ හිඟා කරනවා. කොහොම තමයි සර්? මන්නම් කියන්නේ මේවා මේ ඉබේ වෙච්ච දේවල් නෙමෙයි සර්. එයා විහිං කරගත්ත දේවල්.
අත්තනාව කතං පාපං අත්තනාසං කිලිස්සති අත්තනාංගක තං පාපං අත්තනාව විසුද්ධති සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤෝ විසෝධයේ තමන් කළ පාපයෙන් තමන්ම කිලිටු වෙන අතර පව් නොකිරීමෙන් තමන් පිරිසිදු වන්නේය. පිරිසිදු වීම හෝ කිලිටු වීම තමන් විසින් සිදු කර ගන්නා අතර යම් කෙනෙකු පිරිසිදු කිරීම හෝ අපිරිසිදු කිරීම තව කෙනෙකුට සිදු කළ නොහැක්කේය. ධම්මපදය අත්වග්ගය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ